මේට දින කීපයකට කලින් අපවත් වී වදාළ සම්මා සම්බුද්ධ ශාසනය මේ ශාසනයේ මේ රට තුල මනාව තහවුරු කරපු සංඝ පීතෘන් වහන්සේලා අතර තවත් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නම අරමුණු කරගෙන උන්වහන්සේට පරලොවින් සංග්‍රහ කරන්න පිම්පෙත් අනුමෝදන් කරන්න සංවිධානය කරපු උතුම් පින්කමේ සමාරම්භක අවස්ථාවටයි අපි සූදානම් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මේ ලෝක ධාතුවේ හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය තථාගත ශ්‍රී සද්ධර්ම දානයේ බව. ඒ සඳහා කරුණු කාරණා රාශියක් ධර්මයේ සඳහන් කරනවා. ධර්ම දානයේ අන් සියලු දානයන් අභිභවනය කරන්නේ මොන හේතුව නිසාද කියලා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සක්වල ගැබ පුරාම දනින් දන ගෑවෙන තරමට වඩා හිඳවලා කෙසෙල් දලු තරම් ඊටාම සිනිදු චීවර බඹලෝ දක්වා ඉහළට ගොඩ ගහලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පූජා කරලා යම් කුසලයක් ලබනවද හතර පද ගාථාවකින් කරන අනුශාසනාවකින් ලබන කුසලයත් සමග සංසන්දනය කළොත් චීවර පූජාවේ ආනිසංසය ධර්ම දානයේ ආනිසංසයෙන් 12 කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා සඳහන් කළේ. ඒ කාරණාවත් එක්ක තවත් බොහෝ කරුණු මේ කාරණාව පැහැදිලි කරන්න දේශනා කළා. පින්නතුනි අනාථපිණ්ඩික ආදී සිටුවරු සම්මා සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන මහා විහාර හැදුවා. ජේතවනාරාමයේ රන් කහවණු 54 කෝටියක් වියදම් කරලා ගොඩනගපු ආරාම සංකීර්ණයක්. රන් කහවණුවක් කියලා කියහම සමහර වෙලාවට වර්තමානයේ අපේ කහවණු ගණනාවක් විතර. එවන් කහවණු 54 කෝටියක් තමයි වියදම් කළේ. විශාකා මහ උපාසිකාව කුටි 1000කින් යුක්ත ආරාමයක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ පූර්වාරාමය. පූර්වාරාම පූජාවට වියදම් කරපු මුදලත් එක්ක වියදම් කළ ප්‍රමාණය රන් කහවණු 27 කෝටියක් කියලා සඳහන් වෙනවා. අපේ රටේ නොයේක් විහෙර විහාර ගොඩ නැගුණා. භික්ෂු මහ සංඝයා දහස් ගණන් ඒ තැන්වල වැඩ සිටියා. එහි ආනිසංස පිළිබඳවත් මෙච්චරක් මෙපමණක් කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ධර්ම දානයත් එක්ක සඳහන් කළේ ඒ සියලුම ආනිසංස හතර පද ගාථාවකින් දේශනා කරන ධර්ම දේශනාවකින් ලබන ආනිසංසයේ 12 කලාවෙන් එක කලාවක්වත් නැහැ කියලා. නමුත් අපි දන්නවා මේ වාගේ පින්කමක් සංවිධානය කරනකොට අපිට රන් කහවණු 3-4ක්වත් සමහරලාට වියදම් වෙන්නේ නැහැ. කහවණුවක් අද හැටියට ලක්ෂ ගාණක් නා. නමුත් කොහොමද මේ ආනිසංසය එතකොට අරට වඩා ඉහළට යන්නේ? අපිට තේරෙන්නේ නැහැ අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාව කොහොම තියෙන්නේ නැද්ද කියලා. ජේතවනාරාමයේ විශාකා මහ උපාසිකාව පූර්වාරාමයේ පූජා කරන්න සූදානම් වෙනකොට විශාකා මහ උපාසිකාවගේ යෙහෙළියක් කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් අරගෙන එනවා.
එදා පින්කමට පූජා කරන්න. ඒ වස්ත්‍රය ගෙනල්ලා මහා උපාසිකාවට දක්වහම ඇය වස්ත්‍රය දිහා බලලා යෙහෙලියගේ හිත පෑරෙයි කියලා වෙන යමක් කීවේ නෑ. ඇයට සඳහන් කළා ඔබ කැමති තැනක මේක පූජා කරගන්න කියලා. කුටි 1000ක ආරාම සංකීර්ණය. ඇය මේ හැම කුටියක් ගානෙම ගියා. ඇයට මේ වස්ත්‍රේ තියන්න තැනක් තිබුණේ නෑ. ඇය වස්ත්‍රය තුරුළු කරගෙන තැනකට වෙලා අඬන්න පටන් ගත්තා. අපේ ආනන්ද හාමුදුරුවෝ දැක්කා ඒක. දැකලා ඇහුවා ඇයි අඬන්නේ කියලා. ඇය සඳහන් කළා ස්වාමීනි මම වස්ත්‍රයක් අරගෙන ආවා පූජා කරන්න. ඒක කහවණු ලක්ෂයක් වටිනවා. මගේ යෙහෙලිය මට සඳහන් කළා කැමති තැනක පූජා කරන්න කියලා. නමුත් ස්වාමීනි මම මේ කුටි 18ම ගියා. ස්වාමීනි මේ හැම කුටියක් ගානෙම බිමට දාලා තියෙන හැම පාපිස්සක්ම කහවණු ලක්ෂයකට වඩා වටිනවා. මගේ වස්ත්‍රේ මං කොහෙ දාන්නද ස්වාමීනි කියලා ඇහුවේ. නමුත් ඇගේ හිත හදන්න ඕන නිසා අපේ ආනන්ද හාමුදුරුවෝ දැක්කා විසාකාවට පාපිස්සක් දාන්න අමතක වෙච්ච තැනක් තිබ්බා. ඒ තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පතුල් දෝවණය කරලා ඉස්සරලාම විහාරයට ගොඩ වෙන තැන. ආනන්ද හාමුදුරුවෝ අර වස්ත්‍රය ඉල්ලගෙන ඇයට සඳහන් කළා මේක මෙතන පාපිස්සක් හැටියට එලන්න කියලා. ඇයට බොහොම සතුටුයි. ඉස්සරලාම භාග්‍යතුන් වහන්සේ ආරාමයට ඇතුල් වෙන්නේ ඇගේ වස්ත්‍රයට සිරිපතුල තියලා. මම මේ කාරණාව සඳහන් කළේ පාපිස්සක වටිනාකම එහෙමනම් මේ ආරාම කොහොම තියෙන්නේ නැද්ද කියලා. නමුත් ඒ ආනිසංසය අභිභවනය කරනවා මේ ධර්ම දානයගේ ආනිසංසය. කෙනෙක් හරියටම බණක් ඇහුවොත් තිසරණ නැති අය තිසරණයට එනවා. පන්සිල් ආරක්ෂා කරන්නේ නැති අය පන්සිල් වලට එනවා. උපෝසත සිල් ගත්තේ නැති අය උපෝසත සීලයට එළඹෙනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකනවා. ගුරුවරුන්ට ගරු කරපු නැති අය ගුරුවරුන්ට ගරු කරනවා. හැම කෙනෙක්ම ඒ தത്വයට වෙනස් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. අනාථ පිණ්ඩික ආදී සිටුවරුත් විශාකාවන් වගේ සිටු දේවිවරුත් මුලින්ම සඳහන් කළා වගේ අහස උසට සිනිදු සලු ගොඩ ගහලා වස්ත්‍ර චීවර හැටියට පූජා කළෙත් එහෙම පින්කම් කරන්න දැනගත්තේ හරියට බණක් අහපු නිසා. අන්න ඒක නිසායි ධර්ම දානයේ සියලු දානයන් අභිභවනය කරන්නේ. කොයිතරම් මහා ප්‍රඥාවක් තිබුණත් තනියම සෝවාන් වෙන්නවත් බැරි වුණා. උදාහරණයක් හැටියට අපේ සරියුත් මහ රහතන් වහන්සේ සෝවාන් වෙන්න කලින් උන්වහන්සේට තිබුණ ප්‍රඥාව අපේ භාග්‍යතුන් වහන්සේම දේශනා කළේ මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගාන කොච්චරද කියලා කියන්න පුළුවන් තරම් ප්‍රඥාවක් කියලා. ඒක උපමාවක් නෙමෙයි සාරිපුත්තයන් වහන්සේගේ පියවි ප්‍රඥාවමයි කියලා පැහැදිලි කරන්නේ. ඒ ප්‍රඥාව ගැන අපිට මොකවත් තේරෙන්නේ නැහැ. මහා කල්පයක් පුරා වහින වැස්සක වැහි බින්දු ගාන කොච්චරද කියලා ගණන් කරලා කියනවා සෝවාන් වෙන්නත් කලින්. ඒ තරම් මහා ප්‍රඥාවක් තිබිච්ච මේ මහා ප්‍රඥාට පින්නතුනි තනියම සෝවාන් වෙන්න බැරි වුණානේ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ. මේ ආදි වශයෙන් දේශනා කරපු ගාථා රත්නේ මුල් පද දෙක ඇහුණට පස්සේ තමයි සෝවාන් වෙන්නේ. එහෙමනම් ධර්ම දානයේ මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? අද අපි ධර්ම දේශනා කරන්නේ
සදහැවතුන් ධර්ම ශ්‍රවණය කරන්නෙත් මෑත කාලේ සිදු වුණ අපූර්ව ධර්ම දානයක් නිසා. ඒ තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. චණ්ඩාශෝක ධර්මාශෝක කෙනෙක් බවට පත් කළේ උන්වහන්සේ. එහි ප්‍රතිඵලයක් හැටියට ලෝකයට මොන යහපතක් උදා වුණාද? සියලු දානයන් අභිභවනය කරනවා තථාගත ශ්‍රී සද්ධර්ම දානය කියලා දේශනා කළේ එකයි. දින කීපයකට කලින් අපවත් වී වදාළ මේ රටේ සම්මා සම්බුද්ධ ශාසනයේ බබළුවපු ශ්‍රේෂ්ඨ යතිවරයන්න් වහන්සේ නමකගේ ඊළඟ භවයේ සුවපත් කරන්න පින් අනුමෝදන් කරන්න සංවිධානය කළ පින්කම් මාලාවේ ආරම්භක අවස්ථාවේ ධර්ම දානමය පින්කමක්ම යොදාගත්තේ උන්වහන්සේගේ භවගාමී ජීවිතයේ සුවපත් කරන්න කෙටි කරවන්න මහා කුසලයක් අනුමෝදන් කරන්නයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කෙනෙක් මනාව අවබෝධ කළා නම් මනාව තේරුම් අරගත්තා නම් තමන් ලද උතුම් ජීවිතයට හැබෑම සාධාරණයක් කරනවා. මනුස්ස ජීවිතේ කොච්චර දුර්ලභද? බුද්ධාන්තරයක ලැබෙන උතුම් මනුස්ස ජීවිතයක් මොනතරම් වරප්‍රසාද වලින් පිරීලාද? එයින් උපරිම ප්‍රයෝජන ගන්න ප්‍රඥාවන්තයම කටයුතු කරනවා. අපවත් වී වදාළ අති පූජනීය ඩෙන්මාර්කේ ඥානදීප ලොකු ස්වාමින් වහන්සේ තමන් ලද උතුම් මනුස්ස ජීවිතයට තමාට කරගත හැකි උතුම්ම සාධාරණීය සිද්ධ කරගත් පූජනීය යතිවරයන් වහන්සේ නම. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විදිහට ලෝකේ සදාතනික සත්‍ය සියල්ලෙහි අනිත්‍ය බව නැවත වතාවක් ඔබට අපිට පැහැදිලි කරමින් උන්වහන්සේත් පහුගිය දවසක අපවත් වී වදාළා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දන්න ඔබට ඒක පුදුමයක්වත් දුකට ਸੰతాපයට සංවේගයට කාරණාවක්වත් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. මහා ඊර්ධිවන්තයන් අතර අග්‍රස්ථානයේ දරාපු මහා මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාලා. උන්වහන්සේ පිරිනිවන් පානකොට ලෝක සත්වයා පුදුමයෙන් පුදුමයට පත් කළ උන්වහන්සේ සතු අපූර්ව හැකියාව ඒ 이르දි ප්‍රාතිහාර්යයත් අරගෙනම තමයි පිරිනිවන් පෑවේ. කාටවත් ඒ 이르දිය දීලා කියන්නේ උන්වහන්සේගේ 이르දිය උන්වහන්සේ ආරම්භ පිරිනිවන් පෑවා. අපි මුලින් සඳහන් කළා සාරිපුත්තයන් වහන්සේ මොනතරම් ප්‍රඥාවන්තද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ තව අපූර්ව කාරණාවක් දේශනා කළා. මහණෙනි සාරිපුත්තයන්ගේ ප්‍රඥාව කොපමණද කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ හැර මහා මුගලන් මහරහතන් වහන්සේගේ ඉඳලා 80 මහා ශ්‍රාවකයන් සියලු දෙනාම ඇතුළුව මේ විශ්ව ධාතුවේ මොනතරම් සත්ව සමුදායක් ජීවත් වෙනවද? ඒ සියලු දෙනාගේම ප්‍රඥාව එක තැනකට එකතු කරලා ගත්තොත් දෙවියන්ගේ, බඹුන්ගේ, මරුන්ගේ, මිනිසුන්ගේ සියලු දෙනාගේම ප්‍රඥාව එක තැනකට එකතු කළොත් භාග්‍යතුන් වහන්සේම දේශනා කළේ සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවෙන් 11 කලාවෙන් එක කලාවක්වත් අන් ප්‍රඥාව නැහැ කියලා. 11 කලාව මං හිතන්නේ හැමෝම දන්නවා. තේරුම් ගන්න උදාහරණයක් සඳහන් කළොත් පින්නතුනේ ඇපල් ගෙඩියක් අරගෙන අපි ඒක කෑලි 16කට කැපුවොත් ඒකෙන් කෑලි 15ක් අයින් කරලා එක කෑල්ලක් අරගෙන ඒක නැවත කෑලි 16කට කපනවා.
ආයෙත් කෑලි 15ක් අයින් කරලා 16 වෙනි කෑල්ල නැවත කෑලි 16කට කපනවා. ආයෙත් කෑලි 15ක් අයින් කරලා 16 වෙනි කෑල්ල ආයෙත් කෑලි 16කට කපනවා. මේ විදිහට 16 16න් 16 වතාවක් බෙදන්න ඕනේ. අන්න එතකොට කොහොම ප්‍රමාණයක් එයිද? ආන් ඒකටයි සොලොස් කලාව කිව්වේ. මම ඇපල් ගෙඩිය ගත්තේ අපේ පින්නතුන්ට ඒක තේරුම් ගන්න පහසු කරන්න නිසා. එතකොට සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවයි මුගලන් මහරහතන් වහන්සේගේ ඉඳලා මේ විශ්ව ධාතුවේ අන් සියලු දෙනාගේ ප්‍රඥාවයි අතර වෙනස. නමුත් මේ මහා ප්‍රඥාවන්තයා ඒ ප්‍රඥාවත් අරගෙනම පිරිනිවන් පෑවා. ඒක තමයි ලෝකෙ හැටි. සකල ලෝක සත්වයාටම සසර දුකින් එතෙර වෙන මඟ කියලා දුන්න. මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා සම්පූර්ණ කරලා ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්ත අපේ බුදුරජාණන් වහන්සේ. ඒ අනිත්‍ය බව ලෝකයට පසක් කරලා පිරිනිවන් පාන්න තීරණය කළා. භාග්‍යතුන් වහන්සේගේ තීරණයට අනුව සුදුසු කාලයේ එළඹෙනකොට සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවැදෙනවා. සමාධියෙන් සමාධියට සමාධියෙන් සමාධියට සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනකොට එකින් එකට සමවදිනකොට භාග්‍යතුන් වහන්සේ බැබලෙනවා. එහෙනම් කෝටි ලක්ෂ 24කට සමවදිනකොට කොහොම බැබලීමක් බැබලෙන්නේ නැද්ද බුද්ධ ශරීරේ? ගිනි අඟුරක් දිලිසෙනවා වගේ බැබලිලා 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 එකපාරම මහා ගිනි අඟුරු වලකට වැස්සක් ඇදහැරුණා වගේ භාග්‍යතුන් වහන්සේ එකපාරම නිමිලා. ඒක ලෝකයේ අනිත්‍ය ස්වභාවය. එය එහෙමනම් අපේ ස්වාමින් වහන්සේගේ අපවත් වීම අපි සංවේගයට පත් කරන කරුණක් නොවේ කියලා සඳහන් කළේ ඒකයි. උන්වහන්සේගේ ජීවිතයට උන්වහන්සේ විසින් කරගත යුතු සාධාරණය උන්වහන්සේගේ ශක්ති ප්‍රමාණයෙන් සම්පූර්ණ කරගත්තා. සංවේග විය යුත්තේ උන්වහන්සේ අපවත් වෙච්ච එක ගැන නෙමෙයි. උන්වහන්සේ කරගත්ත දේ අපේ ජීවිතවලට අපට කරගන්න බැරි වෙන්නේ ඇයි කියන එක ගැනයි සංවේග වෙන්න ඕනේ. නමුත් අපි මේ මහා පිංකම සිදු කරලා අපේ යුතුයකමක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඥානදීප ස්වාමින් වහන්සේට පරලොවින් සංග්‍රහ කරන්න පින් අනුමෝදන් කරන්න. පින්නතනි ඒ අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් සිදු කරන ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මහා ගෝපාල කියන සූත්‍ර දේශනාවෙන් ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි භික්ෂූන් වහන්සේලා ආරමුණු කරලා මේ උතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ. මේ මහා ගෝපාලක සූත්‍රය මේ ශාසනයේ පැවැත්ම පිණිස බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස යම් භික්ෂුවක් අනුගමනය කළ යුතු කාරණා සමුදායක් තියෙනවා නම් ආන්ගේ කාරණා සමුදායයි මහා ගෝපාලක සූත්‍රයේ දේශනා කොට වදාළේ. අපවත් වුණ අති පූජනීය අපේ ඥානදීප ස්වාමින් වහන්සේගේ ජීවිත කාලේ ගෙවුණ හැටි උන්වහන්සේ ශාසනය තුල කටයුතු කරපු හැටි මම දන්නේ ඊටාම අල්පයයි. නමුත් ස්වාමින් වහන්සේගේ උතුම් ජීවිතයට මහත් උපහාරයක් හැටියටයි මහා ගෝපාල සූත්‍රයේ අද ධර්ම මාතෘකාව කරගත්තේ. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව ආරම්භ කොට වදාලා ඒකා දසහි භික්කවේ අංගේහි සමන්නාගතු
ගෝපාලකෝ අපභෝගේ භෝගෝ ගණං පරිදහති. ගෝ ගණං පරිදහතු. භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කරපු හැටි. ගෝපල්ලෙක් මුල් කරගෙන තමයි මේ දේශනාව සිදු කරලා තියෙන්නේ. හැබැයි ගෝපල්ලා කොයි වගේද? කාරණා 11ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ දේශනා කරන කාරණා 11 ගෝපල්ලා ළඟ නැත්තම් ඒ ගෝපල්ලට තමන්ගේ ගවගණය ආරක්ෂා කරගන්න සුරක්ෂිත කරගන්න සුදුසුකමක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කාරණා ටික පැහැදිලි කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව එහෙම්මම භික්ෂූන් වහන්සේට උපමා කරනවා. එහෙමනම් අපි මුලින් දේශනාවෙන් සාකච්ඡා කරමු. මොන කාරණා 11න් සපරිපූර්ණ නොවුන ගොපල්ලාද ගවගණය පරිහරණය කරන්න නුසුදුසුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. වෙනතනි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගොපල්ලන් අතර යම් ගොපල්ලෙක් රූපය දන්නේ නැත්නම් ඒ ගොපල්ලා ගවගණය පරිහරණය කරන්න සුදුසු නැහැ කියලා. රූපය දන්නේ නැත්නම් කියලා කියන්නේ. තමන්ගේ ගවගණයාව හඳුනන්නේ නැහැ. එහෙම සඳහන් කළේ ගවයන් පිළිබඳව ගණන දන්නේ නැහැ. ඊළඟට ගෝපල්ලා ගැන කියනකොට සඳහන් කරනවා ගවයන් පිළිබඳව ගණන දන්නේ නැහැ කියලා. නමුත් මේ සූත්‍රයේ මුලින් සඳහන් කරනවා එදා ගව පාලනයේට මොනතරම් උසස් තැනක් තිබුණද කියලා. ගවය කොයිතරම් හිටියද කියලා. ගණනින් ගණන් කරන්න බෑ ගවයෝ. ඒ තරම්ම ගවයෝ ඉඳලා තියෙනවා. ලක්ෂ ගණන් ඉඳලා තියෙනවා. ගණන් කරලා තියෙන්නේ ගවයෝ ඉන්න භූමියේ හැටියට. සමහර ගව ගාලක් ඇරියහම යොදුනක් දිගට යොදුනක් පළලට ගවයෝ ගාලෙන් පිට වෙනවා. එහෙම ගවයෝ ඉඳලා තියෙනවා. විශාකා මහ උපාසිකාව විවාහ කරලා දෙනකොට සියලු දායාද දුන්න ධනංජය සිටුතුමා අවසානයේ සඳහන් කරනවා මගේ දුවට කිරි කන්න ඕනේ. ඒ නිසා දුවට දායාද හැටියට ගවයෝ දෙන්න ඕනේ කියලා. යොදුන් 3ක් පිරිස ඉදිරියට යවලා රියන් 140ක් දෙපැත්තෙන් මිනිස්සු රඳවලා සේවකයන්ට සඳහන් කළා මගේ ගව සම්පතින් කුඩා ගාලක් අරින්න කියලා. ඒ වචනේ මතක තියාගන්න කුඩා ගාලක් අරින්න කියලා කිව්වේ. දැන් කුඩා ගාල ඇරියහම රියන් 140ක් පළලට යොදුන් 3ක් ඉස්සරහට ගවයෝ යනවා. පළවෙනි යොදුන ගියහම බෙර ගහනවා. එතකොට දන්නවා එක යොදුනක් ගියා කියලා. දෙවනි යොදුන ගියහම නැවත බෙර ගහනවා. එතකොට දැන් ගවයෝ යොදුන් 2ක් ගිහිල්ලා. තුන්වෙනි යොදුන ගියහම ආයෙ බෙර ගහනවා. දැන් සිටුතුමා දන්නවා යොදුන් 3ක් ඉස්සරහට ගියා. පිනතිනේ ගව් 3ක් සඳහන් කරන්නේ ගව් 3ක් ඉස්සරහට ගියා කියලා. රියන් 140ක් පළලට ගව් 3ක් ඉස්සරහට ගිහිල්ලා. ගව් 3ක් කියලා කියහම සතපුම් 7මාරක් විතර. එතකොට සඳහන් කළා දැන් ගාල වහන්න කියලා. දැන් එතකොට මම සඳහන් කළා මේ කුඩා ගාලක් කීප එක මතක තියාගන්න කියලා. රියන් 140ක් පළලට 70ක්ම 7මාරක් ගවයෝ ගිහිල්ලා කුඩා ගාලෙන්. තව ගාලේ ගවයෝ ඉන්නවා. තව ගාලේ කොච්චර ඉන්නවද කියන එක අපිට තීරණය කරන්න බෑ. ගාල වැහුවට පස්සේ සඳහන් කරනවා ශක්තිමත් ගවයෝ සහ දෙන්නු 60000ක්
කඩුල්ලට උඩින් පැන්නා කියලා. කුඩා ගාල වැහුවට පස්සේ 60000ක් කඩුල්ලට උඩින් පැන්නා කියලා. ඒ 60000 පැනලා ගිහිල්ලා අර ගෞතුනේ ඉස්සරහින් හිට ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ ගාවටත් ආරංචි ගියා. ස්වාමීනි ගාල වැහුවාම මෙහෙම දෙයක් වුණා කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා විශාකාවට ගෝ සම්පත දීලා එහෙම සීමා පවත්වන්න බෑ කියලා. ඒකට හේතුවක් බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකී කියන රජුරවන්ට හිටිය දුවල 7 දෙනෙක්. බාලම දුවගේ නම සංඝදාසි. එදා සංඝදාසි අපේ ශාසනයේ විශාකා මහ උපාසිකාව. සඳහන් කළා සංඝයාට දන් දෙන්න යනකොට පුදුම ශ්‍රද්ධාවකින් පෙරැත්ත කර කර දන් බෙදුවා කියලා. අපි කියන්නේ තව ටිකක් ගන්න කියලා. භික්ෂුන් වහන්සේලාට දාන බෙදෙනකොට පොඩි හාමුදුරුවෝ අතවහලා කියනවා ඇති මෑණියනි කියලා. කිරි බෙදාගෙන යනකොට කියනවා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මේ අලුත් කිරි මෙව හරි ගුණයි. මෙව හරි රසයි. තව ටිකක් වළඳලා බලන්නකෝ කී අත වහනකොට ටික ටික ආයෙ බෙදෙනවා. ආන් එහෙම දන් දුන්න නිසායි විශාකාවට ගෝ සම්පත දීලා සීමා කරන්න බැරි කියලා සඳහන් කළා. ඇයට කිරි දීලා ඉවර කරන්න බෑ. එහෙනම් මෙතන මම මේ කාරණාව දැක්කුවේ එදා ගව ගණයා කොච්චර හිටියද කියන එක සඳහන් කරන්න. ධාර්මික ධනෝපායන ක්‍රම අතර ගව පාලනය එකක්. සත්ව පාලනය කියලා සඳහන් කළේ විශේෂයෙන් එදා තිබුණ ගව පාලනය. මිනිස්සු තමන්ගේ යහපත උදෙසා ඒ තරම් ගවයෝ ඇති කළා. එතකොට මේ වාගේ මහා ගව පට්ටි බලාගත්ත ගොපල්ලු ගැනයි මේ කතා කරන්නේ. එහෙමනම් සඳහන් කළා ගවයන් පිළිබඳව ගණන ගොපල්ලා හරියට දන්නේ නැත්තම් ඊළඟට සඳහන් කළා මොන වර්ගයේ ගවයෝද තමන් ගාව ඉන්නේ. ඒ ගවයෝ ගංගාවෙන් එතර වෙනකොට ගඟට බැස්ස විය යුත්තේ කොතනින්ද? එහෙම නැත්තම් ගඟෙන් එතර වෙන්න ගියහම ගඟට බැහැපු ඔක්කොම ගොඩ වෙලාද? ගහගෙන යන්නත් පුළුවන්. කිඹුලන්ට අහු වෙන්නත් පුළුවන්. ඒ කාරණාවෙන් ගොපල්ලා දැනගන්න ඕනේ මගේ ගවයෝ අඩුයි කියලා. මගේ ගවයන්ට කරදරයක් හානියක් වෙලා කියලා. ඔය කාරණාව දැනගන්න බැරි නම් ඒ ගව ගණයා පරිහරණය කරන්න මේ ගොපල්ලා සුදුසු නෑ කියලා දේශනා කරන්නේ. ඒකයි රූපය දැනගන්න ඕනේ. ඊළඟට ගවයන්ගේ පාට රතු පාට ගවයෝ මෙච්චර තරම් ප්‍රමාණයක් අනුමාන කරන්න ඕනේ. සුදු පාට ගවයෝ මෙච්චරක් හිටියා. තමන්ගේ කියලා හඳුනගන්න සමහර ගවයන්ට වෙර ලකුණු තියලා තියෙනවා. අහවල් ලකුණු තිබිච්ච ගවයා නෑ නේද? අහවල් පාට ගව පට්ටිය අඩු වෙනව නේද? මේ විදිහට ගොපල්ලා මේ කරුණු හැම එකක්ම හොඳට දැනගන්න ඕනේ. ආන් ඒකයි ගොපල්ලෙක් රූපය දන්නේ නැත්තම් ඒ ගොපල්ලා මේ ගව ගණයා පරිහරණයට සුදුසු නෑ කියලා දේශනා කළේ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව න ලක්කන කුසලෝ හෝති. ලක්ෂණය දන්නේ නැහැ. එහෙම සඳහන් කළේ තමන්ගේ ගවයෝ හඳුනන්නේ නැහැ. වෙන වෙනම හඳුනන්න ලකුණු තියෙනවා. දෙන්නු හඳුනා ගන්න ලකුණු, වස්සු හඳුනා ගන්න ලකුණු. ආන්ගේ ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් ගොපල්ලට විශේෂයෙන් තියෙන්න ඕනේ. ඒ ලක්ෂණ පිළිබඳ අවබෝධයක් නැති ගොපල්ලා මේ ගව ගණයා පරිහරණය කරන්න සුදුසු නැහැ. තුන්වෙනි කාරණාව සඳහන් කළා න ආසාමිකං සාමිකා හෝති. ගවයන්ට සමහර වෙලාවට පණුව හැදෙනවා. මැස්සෝ ඇවිල්ලා මැසු බිජුවට තියලා තියෙනවා.
එතකොට ගොපල්ලා දැනගන්න ඕනේ අහවල් ගවයන්ට මැසි බිජුවට තියලා තියෙනවා. ඒකට වහාම ප්‍රතිකර්ම කළේ නැත්තම් එයින් හැදෙන පණුව ගවයාගේ ශරීරේ පැතිරිලා ශරීර අභ්‍යන්තරයටත් ගමන් කරනවා. කුස තුලට දක්වාම ගමන් කරනවා. ඊට පස්සේ ගවයාගේ අභාවය බොහොම වේගෙන් ඉක්මන් වෙනවා. ගවයා කෘෂ වෙන්න පටන් ගන්නවා. ගවයාගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක සතාටත් කරදරයක්, ජීවිත හානියක්, Tamanටත් පාඩුවක්. ඒ අයගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු වෙනවා. එමනම් මේ මැසි බිජුවට ඇති වෙනකොට ඒක දැනගෙන වහාම ප්‍රතිකර්ම කරන්න අවබෝධයක් ගොපල්ලට නැත්තම් ගොපල්ලාගේ ගව පට්ටිය ඉක්මනට ෂේ වෙලා යනවා. එහෙම ගොපල්ලා සුදුසු නෑ මේ ගව ගණයා පරිහරණය කරන්න. ඊළඟට පින්නතුනි හතරවෙනි කාරණාව සඳහන් කළා වනය වහන්නේ නෑ කියලා. ගවයන්ගේ තුවාල හැදිලා. ගවයන්ට බොහොම ආදරය කරන තමන්ගේ ගව සම්පතට මනා ප්‍රිය බවක් දක්වන ගොපල්ලා තුවාල හැදිච්ච ගවයෝ වෙනම වෙන් කරලා ඒ ගවයන්ගේ තුවාල වලට බෙහෙත් කරන්න ඕනේ. බෙහෙත් කරලා විතරක් මදි. වන මුව වෙනම වහන්න ඕනේ. එහෙම නැත්තම් විස බීජ එකතු වෙනවා. විස බීජ එකතු වෙලා ගවයා බොහොම ඉක්මනට විනාශ කරලා දානවා. එහෙනම් ගොපල්ලා ඒක හොඳට දැනගෙන තියෙන්න ඕනේ. හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වනවා. මේ ගොපල්ලා විසින් විශේෂයෙන් මේ ගවයන් පිළිබඳව තීර්ථය දැනගන්න ඕනේ කියලා. මොකද්ද මේ තීර්ථය කියලා කිව්වේ? ගඟට බැසිය යුත්තේ කොතනින්ද? සමහර ගඟේ සමහර තැන් ගැඹුරුයි. සමහර තැන්වල කලි වගේ හැදිලා තියෙනවා. ගැඹුරු වලවල්. සමහර තැන්වල සුලි වගේ තියෙනවා. ඒ වාගේ තැන්වලට අහු වුණාම ගවයන්ට හානි වෙන්න, තුවාල වෙන්න, මරණය සිදු වෙන්න පුළුවන්. සමහර තැන්වල වතුරයට ගල් තියෙනවා. පාද ඔසවලා තියන්න අපහසුයි. ඒ වගේම සමහර තැන්වල ගඟේ වැඩියෙන් කිඹුලෝ ඉන්න තැන් තියෙනවා. එතකොට ගොපල්ලා හොඳට දැනගන්න ඕනේ ගඟෙන් එතර කරනකොට ගවයෝ ගඟට බස්සන්න ඕනේ කොතනින්ද කියලා. ඒකයි සඳහන් කළේ තීර්ථය දැනගන්න ඕනේ කියලා. ඊළඟට සඳහන් කළා නපීතං ඥානාති. කොතෙක් දෙනා පැන් බීවද? පැන් පොවන්න ගඟට අරන් ගියහම කොච්චරක් පැන් බීවද කොච්චරක් බීවේ නැද්ද? ඒක ගොපල්ලා දැනගන්න ඕනේ. මොකද ගඟට පැන් බොන්න දැක්කහම ශක්තිමත් ගවයෝ තමන්ගේ අඟෙන් සහ ඇඟෙන් සාමාන්‍ය ගවයෝ සහ පැටවු පැත්තකට කරලා ගැඹුරට ගිහිල්ලා ඒ කට්ටිය පිරිසිදු වතුර බොනවා. නමුත් දුර්වල ගවයන්ට පිරිසිදු වතුර හම්බ වෙන්නේ හැමදාම හම්බ වෙන්නේ බොර වතුරේ. එතකොට දැන් ගොපල්ලා මේ ගැන සැලකිලිමත් වුණේ නැත්තම් මේ තරම් විශාල ගවපට්ටියක හැමෝටම පැන් බොන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ගොපල්ලා හිතනවා ඔක්කොම පැන් බීවා කියලා. ඒ හින්දා ගවයෝ ටික දක්කගෙන යනවා. සමහරු හොඳ වතුර බීලා, සමහරු මඩ වතුර බීලා, සමහරුන්ට කොහොමත් වතුර නැහැ. සමහර වෙලාවට හෙටත් ඊයේ වතුර නැති කට්ටියට හෙටත් වතුර නැහැ. ඒ දවස් දෙකේම වතුර නැති කට්ටියට අනිද්දත් වතුර නැති වුණොත් ඒ ගවයන්ට ඒක දරන්න බැරුව යනවා. ඒ හින්දා ගව ගණයා වේගෙන් පරිහානියටපත් වෙනවා. දක්ෂ ගොපල්ලා මේ සියල්ලම හොයලා බලලා හරියට කටයුතු කරන්න ඕනේ. එහෙම නොවන ගොපල්ලා මේ ගවයන් පරිහරණයට සුදුසු නැහැ කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කළා පින්නතුනි නවීතිං ඥානාති. ගවයෝ දැක්විය යුතු වීතිය දැනගන්න ඕනේ. ගවයන් අරන් යන පාරවල් තියෙනවා හැමතැනම.
නමුත් උපද්‍රව අඩු වීතිය මොකක්ද? සමහර කැලේ ප්‍රදේශ හරහා ගවයෝ දක්වගෙන යනකොට සිංහයෝ ඉන්නවා. කොටියෝ ඉන්නවා. එහෙම වුණාම සෑහෙන ගවය ප්‍රමාණයක් ඔවුන්ට ගොදුරු වෙනවා. එහෙනම් ගවයන්ට උපද්‍රව අඩුම මාර්ගයෙන් ගවයෝ ටික අරන් යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. අද උදේ ගවයෝ ටික දක්කගෙන යනකොට තෘණ භූමිය ගාවට යනකොට කොච්චර වෙලා යනවද? වරුවක්ම යනවා නම් තෘණ භූමිය ගාවට යන්න. ආය රැවෙන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ අරගෙන එන්නත් ඕනේ. එතකොට ගවයන්ට කෑම කන්න වෙලාවක් නැහැ. අන්න ඒ නිසා සඳහන් කළා වීතිං ජානාති ගව ගණයා අරගෙන යන මාර්ගය පිළිබඳව හොඳ අවබෝධයක් ගොපල්ලට තියෙන්න ඕන කියලා. ඊළඟට පැහැදිලි කරනවා න ගෝචර කුසලෝ හෝති. අද ගවයෝ අරගෙන සැරිය යුතු භූමිය ගැන දැනගන්න ඕනේ. මොකද පෙරේද කෑම කවාපු තැනටම අදත් අරන් ගියොත් එහෙ කෑම නැහැ. එහෙමනම් යටත් පිරිසෙන් දවස් 5ක් දවස් 7ක්වත් ඒ භූමියේ තනකොළ වැඩෙන්න ඇරලා තමයි ඒ භූමියට ගවයෝ ගෙනියන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන් ගෙනියන භූමිය ගැන දැනගන්න ඕනේ. ඊයේ මේ ප්‍රදේශේ කෑම කැවුවා. පෙරේදා මේ ප්‍රදේශේ කෑම කැවුවා. පළමුදා මේ ප්‍රදේශේ කෑම කැවුවා. අද කොහාටද ගෙනියන්නේ? ඒ කාරණාව විශේෂයි.